ස්ප්ලීන් එකේ අපි බේසික් සහ ස්ට්‍රක්චර් එක ගැන කතා කරනවා මුලින්ම. ඊළඟට අපි ස්ප්ලීන් එකේ ඉම්ප්‍රෙෂන් සහ ලිගමන්ට්ස් ගැන, අන්තිමට බ්ලඩ් සප්ලයි, ලිම්ෆ් ඩ්‍රේනේජ් සහ නර්ව් සප්ලයි ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට ස්ප්ලීන් එක ගත්තොත් එහෙම අපි මේ ස්ප්ලීන් එකේ ඉම්ප්‍රෙෂන්ස් නම් කරන්නත් liver එකේ ස්ප්ලීන් එක කියලා කියන්නේ අපේ ඇඟේ තියෙන ලිම්ෆැටික් සිස්ටම් එකක්. මේ ලිම්ෆැටික් සිස්ටම් එකේ තියෙන largest organ එක. ඒ කියන්නේ largest lymphoid organ එක තමයි අපි ස්ප්ලීන් එක කියලා කියන්නේ. එතකොට අපිට මේ odd numbers වන 1 3 5 7 9 11 කියන ඒවා ස්ප්ලීන් එකට වැදගත් වශයෙන් සම්බන්ධයි. ඒ කියන්නේ ස්ප්ලීන් එකේ size එක තමයි 1 3 5 කියන්නේ 1 3ට 5 තමයි ස්ප්ලීන් එකේ size එක. අපි මේවා නිකම් මතක තියාගන්න කරුණු වගේක්. weight එක වෙනවා ස්ප්ලීන් එකේ 7 oz. ඊළඟට ස්ප්ලීන් එක තියෙන්නේ left පැත්තේ 9 to 11 ribs වලට යටි. 9 to 11 ribs වලට deep තියෙන. එතකොට 1 3 5 7 9 11 කියන ඒවා අපිට මේ ස්ප්ලීන් එකේ වැදගත් කරුණු වගේක් මතක තියාගන්න පුළුවන්. ඊළඟට ස්ප්ලීන් එකේ අපි පොඩ්ඩක් මේ රූපය ඇඳලා නම් කරන්න දැනගන්න ඕනේ. මෙහෙම ස්ප්ලීන් එකේ ප්‍රොමිනන්ට් නොච් එකක් තියෙනවා ස්ප්ලෙනික් නොච් එක කියලා. ප්‍රොසෙක්ෂන් වලදී එහෙම අපි මේ ස්ප්ලෙනික් නොච් එකේ පිහිටීම අනුව තමයි ඉම්ප්‍රෙෂන්ස් ටික අඳුරගන්නේ. ඊළඟට මේක ස්ප්ලෙනික් නොච් එක. එතකොට මේ ස්ප්ලීන් එකට වෙසල්ස් ඇතුළු වෙන ස්ප්ලීන් එකේ ලිගමන්ට්ස් තියෙන කොටසට කියනවා අපි හයිලම් of the ස්ප්ලීන් කියලා. එතකොට මේ හයිලම් of the ස්ප්ලීන් එකේ මේ හයිලම් of the ස්ප්ලීන් එකේ මේන් ලිගමන්ට්ස් දෙකක් වෙන අපි ඊළඟට ඒක ගැන කතා කරනවා. එකක් තමයි ගැස්ට්‍රෝ ස්ප්ලෙනික් ලිගමන්ට් එක. අනිත් එක තමයි ගැස්ට්‍රෝ ස්ප්ලෙනික් ලිගමන්ට් එක. අනිත් එක තමයි ස්ප්ලීනෝ රීනල් එහෙම නැත්නම් ලීනෝ රීනල් ලිගමන්ට් එක. එතකොට මේ ස්ප්ලෙනික් හයිලම් එක. ඊළඟට ස්ප්ලීන් එකේ ඉතුරු ඉම්ප්‍රෙෂන්ස් ටික බලපුවාම මෙතන තියෙනවා ગેස්ට්‍රික් ඉම්ප්‍රෙෂන් එක. ඒ කියන්නේ ස්ටොමක් එකට ગેස්ට්‍රික් ඉම්ප්‍රෙෂන් එක. ඊළඟට මෙතන තියෙනවා රීනල් ඉම්ප්‍රෙෂන් එක. ඊළඟට මෙතන තියෙනවා කෝලික් ඉම්ප්‍රෙෂන් එක. එතකොට අපි දැන් මේ ලිගමන්ට්ස් දෙක ගැන කතා කරමු. ගැස්ට්‍රෝස්ප්ලෙනික් කියන ලිගමන්ට් එක. ගැස්ට්‍රෝස්ප්ලෙනික් කියන ලිගමන්ට් එකෙන් නමෙන් අපිට අඳුර ගන්න පුළුවන්. ගැස්ට්‍රෝ කියන නම එන්නේ ස්ටොමක් එක. ස්ප්ලෙනික් කියන්නේ ස්ප්ලීන් එකට අයිති කියන එකනේ. ඒ කියන්නේ මේ ස්ටොමක් එක කතා කරනකොට ඔයාලා කතා කරන්නේ නැති මේක ස්ටොමක් එකේ ලෙසර් කර්වේජ් එක. මේක ස්ටොමක් එකේ ග්‍රේටර් කර්වේජ් එක. මේ ග්‍රේටර් කර්වේජ් එක මෙහෙම තමයි ස්ප්ලීන් එක තියෙන්නේ. මේ ස්ටොමක් එකේ ග්‍රේටර් කර්වේජ් එකයි මේ ස්ප්ලීන් එක. ස්ප්ලීන් එකයි අතර තියෙන ලිගමන්ට් එක තමයි මේ ගැස්ට්‍රෝස්ප්ලෙනික් ලිගමන්ට් එක කියලා කියන්නේ. ඊළඟට මෙතන ස්ප්ලීන් එක තියෙද්දි මෙහෙම තියෙනවා නම් ස්ප්ලීන් එක මෙතන තියෙනවා left kidney එක. left kidney එකේ එතකොට මේක left kidney. එතකොට මෙතන ස්ප්ලීන් එක මේ තියෙන්නේ ස්ප්ලීන් එකයි left kidney එකයි අතර තියෙන ලිගමන්ට් එකට අපි කියනවා ලීනෝරීනල් එහෙම නැත්නම් ස්ප්ලීනෝරීනල් ලිගමන්ට් එක කියලා. ලිගමන්ට් එක කියලා. එතකොට මේ ගැස්ට්‍රෝස්ප්ලෙනික් ලිගමන්ට් එකේ තියෙන ස්ට්‍රක්චර්ස් අපි දැනගන්න ඕනේ. ගැස්ට්‍රෝස්ප්ලෙනික් ලිගමන්ට් එකේ ගැස්ට්‍රෝස්ප්ලෙනික් කියන ලිගමන්ට් එකේ තියෙන ස්ට්‍රක්චර්ස් තමයි short gastric arteries සහ gastro epiploic vessels. ස්ප්ලීනෝ රීනල් ලිගමන්ට් එකේ තියෙන ඒවා තමයි ස්ප්ලෙනික් vessels සහ tail of pancreas.
එතකොට මේ තියෙන ගෑස්ට්‍රෝස්ප්ලෙනික් ලිගමන්ට් එක, මේ තියෙන ස්ප්ලීනෝරීනල් ලිගමන්ට් එක. ඒ වගේ තියෙන ස්ට්‍රක්චර්ස් තමයි අපි මේ කිව්වේ. ඊළඟට අපි ගත්තාම මම කියවනේ 9 ඉඳන් 11 රිප්ස් වලට ඩීප් ලෙෆ්ට් සයිඩ් එකේ තමයි මේ ස්ප්ලීන් එක තියෙන්නේ කියලා. ස්ප්ලීන් එකේ ලොං ඇක්සිස් එක, ඒ කියන්නේ ස්ප්ලීන් එකේ දික් අක්ෂය තියෙන්නේ 10th රිබ් එකේ ලයින් එක දිගේ. ඒ කියන්නේ ලෙෆ්ට් සයිඩ් එකේ 10th රිබ් එකේ ලයින් එක දිගේ තමයි long axis of spleen තියෙන්නේ. එතකොට ස්ප්ලීන් එකට බ්ලඩ් සප්ලයි දෙන එක බැලුවොත් එහෙම බ්ලඩ් සප්ලයි දෙන්නේ ස්ප්ලෙනික් වෙසල්ස් මගින්. බ්ලඩ් සප්ලයි දෙන්නේ ස්ප්ලෙනික් වෙසල්ස් මගින්. ඒ වගේම එතකොට බ්ලඩ් සප්ලයි කියනකොට ආර්ටීරියල් සප්ලයි, වීනස් සප්ලයි දෙකම. ලිම්ෆැටික් ඩ්‍රේනේජ් එක ගත්තොත් එහෙම ලිම්ෆ් ඩ්‍රේන් වෙන්නේ පැන්ක්‍රියොටිකෝ ස්ප්ලෙනික් නෝඩ්ස් වලට. මේ පැන්ක්‍රියොටිකෝ ස්ප්ලෙනික් නෝඩ්ස් හරහා ගිහිල්ලා සීලියක් නෝඩ්ස් වලට දෙනවා. ඒ විශේෂත්වය තමයි මේකේ නර්ව් සප්ලයි හම්බෙන්නේ සිම්පතටික්ස් මගින් විතරයි. ඒ සිම්පතටික්ස් එන්නේ අර සීලියක් ආට්‍රික් ගාව තියෙන සීලියක් ගැන්ග්ලියා ආශ්‍රිතව තියෙනවා සීලියක් ප්ලෙක්සස් කියලා එකක්. සීලියක් ප්ලෙක්සස් එක මගින් තමයි සිම්පතටික් සප්ලයි එක දෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මේ කුප්පි නෝට් එකේ අන්තිම කෑල්ල. ඒක තමයි posterior abdominal wall සහ retroperitoneum කියන්නේ. එතකොට මේකෙදි අපි කතා කරනවා posterior abdominal wall එක සහ retroperitoneum එකේ structure එක කොහොමද තියෙන්නේ. ඊළඟට posterior abdominal wall එකේ components යටතේ ඒකේ bones, fascia සහ muscles ගැන. ඊළඟට retroperitoneum එකේ components වලින් IVC සහ aorta ගැන. ඊළඟට මේකේ lymphatic drainage සහ nerve supply ගැන. එතකොට අපි බැලුවොත් එහෙම අපි දන්නවා අපේ ඉස්සරහින් තියෙනවා වගේ anterior abdominal wall එක ඉස්සරහින් තියෙනවා. ඒ වුණාට posterior අපි පිටිපස්සෙන් ඒ කියන්නේ මේකට පිටිපස්සෙන් posterior abdominal wall එක කියලා හිතන්නේ අපි. ඒ කියන්නේ ඒකේ ඒ වුණාට arrangement එකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම මේක vertebral column එක මේ vertebral column එක. එතකොට මේකේ පිටිපස්සෙනුත් මසල්ස් තියෙනවා, ඉස්සරහිනුත් මසල්ස් තියෙනවා. එතකොට මේවා මසල්ස්. මේ ඉස්සරහින් තියෙන මසල්ස් වට වෙලා තියෙනවා ෆැෂියා මගින්. එතකොට මේ තියෙන්නේ මසල්ස්. මේ ෆැෂියා දෙක අතර තියෙන මසල්ස් නේ. එතකොට මෙන්න මේ vertebral column එක කියලා කියන්නේ bones. මෙන්න මේ bones උයි මසල්ස් උයි ෆැෂියයි එකතු කරලා ගත්තාම ඒ කියන්නේ vertebral column එකට ඉස්සරහින් ඊළඟට peritoneum එක අපි දන්නවනේ. peritoneum එකේ මෙතන තියෙනවා parietal peritoneum එක. මේ peritoneum එකට ඉස්සරහින් තියෙන කැලණි අපි abdomen යටතේදී abdominal cavity එකේදී කතා කරේ. parietal peritoneum එකට ඉස්සරහින් තියෙන කොටස තමයි abdominal cavity එකට අයිති වෙන්නේ. එතකොට මේ parietal peritoneum එකට පිටිපස්සෙන් තියෙන මේ කොටස. ඒ කියන්නේ හරියටම කියනවා නම් parietal peritoneum එක සහ මෙතන තියෙන මේ fascial layer එක අතර තියෙන කොටසට අපි කියනවා retroperitoneum එක කියලා. ඒ කියන්නේ peritoneum එකට පිටිපස්සෙන් කියන අදහස තමයි retroperitoneum එක කියලා කියන්නේ. ඊට පස්සේ එතකොට මේ fascia එකේ ඉඳලා fascias ටිකයි මේ bones ටිකයි muscles ටිකයි එකතු වෙලා ගන්න කැලලට අපි කියනවා posterior abdominal wall එක කියලා. එතකොට අපි ආයෙ ගත්තොත් posterior abdominal wall එකට අයිති වෙනවා bones. මොනවද මේ bones කියලා අපි පස්සේ බලනවා. ඊළඟට muscles සහ fascia කියන කොටස් අයිති වෙනවා posterior abdominal wall එකට. ඊට පස්සේ retroperitoneum එකේ තියෙන structures ගත්තොත් එහෙම අපිට හම්බ වෙනවා vessels, aorta, inferior vena cava එක. ඊට පස්සේ අපිට තව organs හම්බ වෙනවා. ඊළඟට lymphatics තියෙනවා, nerves තියෙනවා, ඔය වගේ ඒවා තියෙනවා. එතකොට මේ තමයි basic structure එක ගැන අපි කතා කරේ. මේ කලින් ඇඳපු රූපේ මේක
කපලා තියෙන්නේ අපි මිනිස්සෙක් මේ පැත්ත බලාගෙන ඉන්නවා නම් මේ පැත්තට කපලා තියෙන කියන්නේ මිනිස්සෙගේ දික් අක්ෂස් එක කපුවම මේ පැත්ත ඇන්ටීරියර් මේ පැත්ත පොස්ටීරියර් මේ එතකොට ඇන්ටීරියර් ඇබ්ඩොමිනල් වෝල් එක මෙතනදී මම ඇඳලා නැහැ ඇන්ටීරියර් ඇබ්ඩොමිනල් වෝල් එක මෙහෙම ඉස්සරහා තමයි තියෙන්නේ ඊට පස්සේ ඇබ්ඩොමිනල් කැවිටි එකෙන් පස්සේනේ පරයිටල් පෙරිටෝනියම් එක තියෙන්නේ ඊට පස්සේ ඊටර ටික තමයි අපි මේ රෙට්‍රා පෙරිටෝනියම් සහ පොස්ටීරියර් ඇබ්ඩොමිනල් වෝල් එක විස්තර කරන්න ඇඳලා තියෙන්නේ එතකොට දැන් අපි බලමු මේ posterior abdominal wall එකට අයිති වෙන bones මොනවද කියලා. bones අයිති වෙන්නේ L bones වලට අපිට එනවා L1 ඉඳලා L5 ඒ කියන්නේ ලම්බ vertebrae ටිකයි T12 vertebra එකයි ඊට පස්සේ sacrum එක සහ ileum එක ඊළඟට fascia යටතට එනවා psoas fascia එක iliac fascia එක සහ ලම්බ fascia එක. අපි මේවා muscles කතා කරද්දී අපහු fascia කතා කරනවා අපහු. muscles යටතට එනවා psoas major, psoas minor, lower part of the diaphragm, quadratus, ලම්බෝරම් සහ iliacus කියන මසල් ටික. එතකොට අපි මේකේ ඉස්සෙල්ලාම මසල්ස් ටික පොඩ්ඩක් කතා කරලා මෙතන අපි T12 ඉඳලා vertebrae ටික ඇඳුත් එහෙම මේක T12, L1, L2, L3, L4, L5 මේ අතර තියෙන intervertebral disc ටික තියෙනවා. මේ transverse processes තමයි මම මේ ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් මෙහෙම එනවා මේක sacrum එක මේක ileum එක. එතකොට අපි මේ muscles කතා කරමු. ඉස්සෙල්ලාම මේ major muscles තුන ගැන කතා කරලිමු. psoas major කියන muscle එක. psoas major කියන muscle එක පටන් ගන්නේ T12 vertebra එකේ lower border එකේ ඉඳලා L5 වල upper border එක වෙනකන් තමයි මෙයාගේ origin එක එන්නේ. මේ තියෙන්නේ psoas major කියන muscle එක. ඊට පස්සේ අපි මේකයි iliacus කියන muscle එකයි එක පොදු insertion එකක් තියෙන. insertion එක පස්සේ බලමු. අපි ඊට පස්සේ බලමු quadratus lumborum කියන muscle එකේ attachment එක. quadratus lumborum කියන muscle එක attach වෙන්නේ L5 එකේ transverse process එකටයි. මෙතන තියෙනවා ligament එකක්. ඒකට කියනවා අපි iliolumbar ligament එක කියලා. අපිට ඒක නමින් තේරුම් ගන්න පුළුවන් නේ lumbar vertebrae එකේ ඉඳලා ileum එකට එන එක iliolumbar ligament එක සහ ඊට පස්සේ මේ තියෙන්නේ ileum එක. ileum එකෙන් තමයි iliac crest එක. iliac crest එක. crest එකෙන් පටන් ගන්නෙ මේ quadratus lumborum muscle එක. මේ muscle එකේ attachment එක ගත්තොත් මේ upper transverse processes of upper four lumbar vertebrae. මේ upper four lumbar vertebrae වල transverse processes වලට තමයි මේ muscle එක attach වෙන්නේ. එතකොට අපි quadratus lumborum එකේ origin එක මෙතන insertion එක කියන දෙකම කතා කරා. මේකේ අපි තාම insertion එක කිව්වේ නැහැ. ඊළඟට තව muscle එකක් තියෙනවා. ඒ muscle එකේ නම iliacus. iliacus කියලා කියන්නේ මෙන්න මේ iliac crest එක තියෙනවා. ඒකේ iliac මේ ileum එකේ මේ iliac fossa එක එකේ upper 2/3 වලිනුයි upper 2/3 වලින් සහ මෙතන එතකොට මේක iliac fossa එක iliac fossa එකේ upper 2/3 වලින් සහ මෙතන තියෙනවා මේක sacrum එක මේක ileum එක. එතකොට මේක තියෙන්නේ anterior sacro-iliac ligament එක. එතකොට මේ anterior sacro-iliac ligament එක සහ iliac fossa එකේ upper 2/3 වලින් පටන් ගන්නවා iliacus කියන muscle එක. එතකොට මේ iliacus කියන muscle එක සහ psoas major කියන muscle එක පොදු tendon එකක් හදනවා. අපි ඒකට කියනවා
ඉලියප්සෝස් කියලා. ඒක ඇටච් වෙන්නේ ෆිමර් එක තියෙනවා. ෆිමර් එකේ ලෙසර් ක්‍රොකැන්ට් එකට. ලෙසර් ක්‍රොකැන්ට් එකට ඇටච් වෙනවා මේ මසල්ස් දෙක. ඊට අමතරව පොඩි මසල්ස් දෙකක් තියෙනවා මේ posterior abdominal wall එකේ මසල්ස් යටතට. ඒ දෙක තමයි psoas minor සහ lower part of the diaphragm කියන දෙක. එතකොට major muscles තුන තමයි මේවා. එතකොට ඒකේ innervation සහ actions අපි lower limb යටතේත් කතා කරා. ඒවා කුප්පි නෝට් එකේ දාලා තිනවා චුට්ටක් බලාගන්න. එතකොට අපි දැන් කතා කරන්න යන්නේ ෆැෂියා ගැන. ෆැෂියා ගැන කතා කරනකොට අපිට ෆැෂියාස් තුනක් තියෙනවා. එකක් තමයි ලම්බර් ෆැෂියා. අනිත් එක තමයි psoas ෆැෂියා. අනිත් එක තමයි iliac ෆැෂියා. එතකොට iliac ෆැෂියා කියලා කියන්නේ iliacus muscle එක කවර් කරගෙන ඉන්න ෆැෂියා එක. psoas ෆැෂියා කියලා කියන්නේ psoas major muscle එක කවර් කරගෙන ඉන්න ෆැෂියා එක. එතකොට මේ psoas major muscle එක කවර් කරගෙන ඉන්න psoas ෆැෂියා එක. එතකොට මේ අර අපි diaphragm කතා කරද්දි කතා කරනවානේ medial arcuate ligament කියලා එකක්. medial arcuate ligament කියලා එකක් අපි කතා කරනවා diaphragm කතා කරද්දි. ඒක ඇවිල්ලා මේ psoas fascia එකේ thickening එකක්. psoas fascia එකේ thickening එකක්. ඊට පස්සේ lumbar fascia එක. lumbar fascia එක කියලා කියන්නේ ඇත්තටම අපේ මේ thoracolumbar fascia කියලා neck එකේ lower neck එකේ ඉඳලා thoracolumbar fascia කියලා කියන්නේ lower neck එකේ ඉඳලා sacrum එක දක්වාම dorsal part of sacrum එක දක්වා විහිදෙන ලොකු fascia එකක්. මේ thoracolumbar fascia එකේ lumbar part එකත් අයිති වෙනවා මේ posterior abdominal wall එකේ fascias යටතට. එතකොට මේ lumbar part එකේ කොටස් තුනක් layers තුනක් තියෙනවා. anterior, middle සහ posterior කියලා. අපි මේ lumbar vertebra එකක් ඇඳලා බැලුවොත් එහෙම මේ තියෙන්නේ lumbar vertebra එක. මෙතන මෙහෙම තියෙන muscle එක ඒ කියන්නේ මෙතන හරස් කඩක් අපි අරගෙන තියෙන්නේ මේ පෙන්නන muscle එක psoas major. මේ තියෙන්නේ quadratus lumborum. මේ තියෙන්නේ erector spinae කියලා vertebral muscle එකක්. එතකොට මේ තියෙන්නේ psoas major muscle එක. මේ තියෙන්නේ quadratus lumborum කියන muscle එක. මේ තියෙන්නේ erector spinae කියන muscle එක. මම කියවනේ මේ thoracolumbar fascia එකේ lumbar part එකේ layers තුනක් තියෙනවා කියලා. මේ layers තුනේ anterior සහ middle layer එක මගින් cover මේ තියෙන්නේ මෙන්න මේ මං කිව්ව anterior layer එක. මේ තියෙන්නේ middle layer එක. එතකොට anterior සහ middle layer එක මගින් quadratus lumborum වට කරගෙන ඉන්නවා. මේ තියෙන්නේ posterior layer එක. posterior සහ middle layer මගින් erector spinae වට කරගෙන ඉන්නවා. එතකොට අපි කියනවා මේ anterior සහ middle දෙක fuse වෙන්නේ quadratus lumborum ගේ lateral border එකේදී. ඊළඟට middle සහ posterior දෙක fuse වෙන්නේ erector spinae ගේ lateral border එකේදී කියලා අපි කියනවා. lateral border එකේදී කියලා අපි කියනවා. එතකොට මේ anterior සහ middle කියන layers දෙක lumbar region එකේ විතරයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ posterior layer එක තමයි දිගටම continue වෙන්නේ. ඒ කියන්නේ lower neck එක දක්වාත් dorsal part of sacrum දක්වාත් continue වෙන්නේ. ඒ කියන්නේ thoracolumbar fascia එකේ ඊතර continuation එක වෙන්නේ ඇත්තටම මේ posterior layer එක. මොකද anterior සහ middle layers දකින්න ලැබෙන්නේ lumbar region එකේ විතරයි. දැන් අපි retroperitoneum එකේ තියෙන major vessels දෙකක් ගැන තමයි කතා කරන්න යන්නේ. පළවෙනි එක තමයි aorta එක. aorta එක ගත්තොත් එහෙම
aorta එකකින් දෙන branches අපි මේ ඇත්තටම අපි කතා කරන්නේ abdominal aorta එක ගැන. ඒක තියෙන retroperitoneum එකේ. ඒකේ branches වර්ග සහ surface marking කතා කරන්න ඕනේ. surface marking කතා කරන්න ඕනේ. ඊළඟට branches කතා කරන්න ඕනේ. surface marking ගත්තාම ඒ aorta එක surface mark කරන්නේ අපි දන්නවා diaphragm එකේ මේ තියෙනවා aortic opening of diaphragm. diaphragm එකේ ඉඳලා ඒ කියන්නේ මේක T12 level එකේ තියෙන්නේ එන aorta එක L4 කියන level එකේදී common iliac arteries දෙකකට බෙදෙනවා. එතකන් මේ aorta එක surface mark කරන්නේ මෙහිමයි අපි L1 කියන vertebral level එක හරහා අදින රේඛාවට අපි කියනවා transpyloric plane එක කියලා. L1 හරහා අදින රේඛාවට අපි කියනවා transpyloric plane එක. ඒ transpyloric plane එකෙන් 2.5 cm උඩ ඉඳලා transpyloric plane එකෙන් 2.5ක් උඩ ඉඳලා ඊළඟට 2.5ක් උඩ. එතකොට කොයි හරියද කියලා ගත්තොත් මේ හරිය umbilicus එක තියෙනවා නම් umbilicus එකට 1 to 2 centimeters below and left to umbilicus. umbilicus එකට සෙන්ටිමීටර් 1ක් 2ක් විතර පල්ලෙහෙන් සහ left පැත්තෙන් මෙතන මේකේ 2.5ක් උඩින් ඉඳලා මේකේ මේ හරියේ මෙතන 2.5ක් උඩින් transpyloric plane ඔහොම තමයි surface marking ගැන කතා කරන්නේ. ඊළඟට branches ගැන කතා කරද්දී branches main වර්ග තුනක් තියෙනවා. එකක් තමයි single ventral arteries. ඊළඟට තියෙනවා paired branches to abdominal wall. ඊළඟට තියෙනවා paired branches to viscera. paired branches to viscera, paired branches to abdominal wall, single ventral arteries. එතකොට අපි මේ arteries දැන් නිකන් කියලා පස්සේ අපි මේ වගේ චුට්ටක් බලමු. single ventral arteries යටතේ අපිට තියෙන්නේ celiac artery එක, superior mesenteric artery එක. එතකොට single ventral arteries යටතේට celiac artery එක, superior mesenteric artery එක සහ inferior mesenteric කියන arteries එනවා. paired branches to the abdominal wall යටතේ එන්නේ lumbar arteries සහ inferior phrenic arteries. paired branches to the abdominal wall යටතේ එනවා inferior phrenic arteries සහ lumbar arteries. paired branches to the viscera යටතේ එනවා renal arteries, gonadal arteries සහ suprarenal කියන arteries ටික. එතකොට අපි මේ branches ටික පිළිවෙලට එන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. එතකොට පිළිවෙලට එන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒකට හදාගත්ත පොඩි මේ මොනික් එකක් තියෙනවා. screenshot RGLI කියලා මේක අපිට branches, major branches ටික මතක තියාගන්න පුළුවන්. මේකේ I කියලා කියන්නේ inferior phrenic කියන artery එක. C කියන්නේ celiac, S කියන්නේ suprarenal, S කියන්නේ superior mesenteric, R කියන්නේ renal, G කියන්නේ gonadal,
L කියන්නේ ලම්බ, I කියන්නේ inferior mesenteric. එතකොට මේකේ vertebral levels අපි මතක තියාගන්න ඕනේ celiac කියන artery එක ඉන්නේ T12 vertebral level එකේදී, superior mesenteric artery කියන්නේ L1 vertebral level එකේදී, inferior mesenteric artery කියන්නේ L3 කියන vertebral level එකේදී. ඊට පස්සේ මම මෙතන මේ single ventral branches වලට කියපු arteries ටික තමයි celiac, superior mesenteric සහ inferior mesenteric කියන ඒවා. paired branches to the abdominal wall යටතේදී කිව්වේ lumbar සහ inferior phrenic කියන දෙක. paired branches to the viscera යටතේදී කිව්වේ gonadal, renal සහ suprarenal කියන arteries ටික. එතකොට දැන් ඇත්තටම කිව්වොත් මේ lumbar arteries pairs 4ක් තියෙනවා. ඒවා පටන් ගන්න L1, L2, L3, L4 කියන vertebral levels යටතේදී. එතකොට මේ L1 කියන superior mesenteric artery එක පටන් ගන්න level එකේදීම L1 lumbar arteries pair එකක් තියෙනවා. ඊට පස්සේ මට කියන්න බැරුණා renal arteries පටන් ගන්න L2 level එකෙන් vertebral. එතකොට මේ renal level එකේම L2 lumbar arteries pair එකක් තියෙනවා. L3 level එකේ ඇත්තටම මේ L3 inferior mesenteric එකට පොඩ්ඩක් උඩින් තමයි මෙතන L3 කියන lumbar arteries pair එක තමයි මෙතන අපි ලම්බ කියලා දාලා තියෙන්නේ. එතකොට තව යට තියෙන්න ඕනේ L4 lumbar arteries pair එකක්. එතකොට මේ තමයි aorta එකෙන් abdominal aorta එකෙන් දෙන branches නම් කරන්න කිව්වොත් අපිට මේ ටික නම් කරන්න පුළුවන්. පිළිවෙලට නම් කරන්න කිව්වොත් ඒත් මේකම තමයි නම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේකෙදි දැනගන්න ඕනේ right lateral weave එකක් අනින්න. right lateral weave එකක් අපි අඳින්න දැනගන්න ඕනේ. එතකොට මේ branches තියෙන පිළිවෙල සහ vertebral levels පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මම මෙතන අඳින්න T12, L1, L2, L3, L4 කියන vertebral levels ටික. එතකොට මේ out එක මෙහෙම එනවා නම් මේ T12 level එකේදී දෙන එක මේක celiac trunk එක, එහෙම නැත්නම් celiac artery එක. L1 level එකේදී මේ single ventral branches මම මේ ඉස්සරහින් අඳින්නේ මේක superior mesenteric artery එක. L3 level එකේදී මෙතනින් දුන්න එක මේක inferior mesenteric artery එක. ඊට පස්සේ මේ L4 level එකට එතකොට L3 level එකෙන් දෙනවා inferior mesenteric artery එක. L4 එකේදී common iliac arteries දෙකකට බෙදෙනවා right සහ left කියලා. ඊට චුට්ටක් කලින් මේ දෙකකට බෙදෙන චුට්ටක් කලින් මෙතෙන්දි දෙනවා median sacral artery කියලා posterior branch එකක්, පොඩි branch එකක් එක. සමහරවිට හැම එකෙම දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට ඒ ටික මේ කිව්වේ single ventral branches සහ posterior branch එක ගැන. ඊට පස්සේ T12 level එකකින් මම කියවනේ අරක අපිට ලේසි IC screenshot RG LI කියන එකෙන් මතක තියාගන්න කියලා. දැන් මෙතන inferior phrenic එක ලකුණු කරලා නැහැ. ඒක මේ celiac වල චුට්ටක් උඩින් මේ තියෙන්නේ මම IFP කියලා දාන්නම් inferior phrenic artery එක. ඊට පස්සේ celiac ලකුණු කරලා තියෙන්නේ ඊළඟට suprarenal arteries තිනවා මෙන්න මේ හරියේ. ඊට පස්සේ superior mesenteric L2 level එකේ මේක suprarenal, මේක renal L2 level එකේ. ඊට පස්සේ renal. ඊට පස්සේ මෙතන inferior mesenteric artery එක L3 level එකේ තියෙනවා. ඊට කලින් third lumbar pair එක තියෙන්න ඕනේ ඒක මෙතන. එතකොට අපි second සහ first lumbar pairs ඇඳි නැති හින්දා මම මේ දෙකත් ඇඳලා පෙන්නන්න. මේ renal arteries L2 වලින් පටන් ගනිද්දිම second lumbar arteries pair එකක් තියෙනවා. ඊට පස්සේ L1 එකේ
vertebral level එක ගාව lumbar arteries තියෙනවා. ඒ කියන්නේ මේක දෙපැත්තෙම තියෙනවා. අපි මේ right පැත්තෙන් බලලා right lateral view එකක් නැදිනේ. ඒ වගේම left පැත්තෙත් තියෙනවා. ඊට පස්සේ L4 vertebral level එකේ L4 lumbar arteries තියෙනවා. ඊට පස්සේ අපි මෙතන එතකොට ඔක්කොම inferior phrenic, celiac, suprarenal, superior mesenteric, renal, gonadal නැන්දිනේ gonadal vessels මෙන්න මේ දෙක අතර renal වේ lumbar arteries අතර මේ තියෙන්නේ gonadal මෙතන inferior mesenteric සහ lumbar කියන arteries ටික මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන මේ right view එකක් බලුවහම මෙතන පේන organs ගැන චූටි අවබෝධයක් තියෙන්න ඕනේ. ගොඩක් නැහැ. මේ superior සහ inferior mesenteric arteries දෙක අතර අපිට පේනවා third part of duodenum. මේ right lateral view එක third part of duodenum. ඊට පස්සේ left renal vein සහ uncinate process of pancreas කියන ටික පේනවා. ඊට පස්සේ මෙතන මේ arteries දෙක අතර body of pancreas සහ මෙතන splenic vein එක පේනවා. එතකොට body of pancreas සහ splenic vein එක මේ දෙක අතර third part of duodenum, left renal vein එක සහ uncinate process of pancreas කියන කොටස් ටික පේනවා. එතකොට මේ view එකෙන් ගන්න අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ඉස්සෙල්ලා abdomen පළවෙනි කොපියේදී celiac, superior mesenteric, inferior mesenteric arteries ගැන ගොඩක් විස්තර සහිතව කතා කරලා තියෙනවා. ඒකින් celiac artery එක නම් පස්සේද කොහෙද තියෙන්නේ? අපි මේ අනිත් arteries ටික චුට්ටක් බලමු. මේ inferior phrenic arteries කියලා ගත්තොත් එහෙම phrenic කියන නම එන්නේ ගොඩක් වෙලාවට diaphragm ගොඩක් වෙලාවට කියන්නේ diaphragm එකත් එක්ක තමයි මේ phrenic කියන arteries එන්නේ. එතකොට diaphragm එකට ඒ වගේම මේකෙන් ආය branch එකක් දෙනවා suprarenal branch එකකුත් suprarenal branch එකකුත් දෙනවා. ඊට පස්සේ renal arteries ගත්තොත් එහෙම L2 level එකේදී මේවා මේ aorta එකෙන් අංශක 90ට තමයි පටන් ගන්න. suprarenal arteries ගත්තොත් suprarenal glands වල දෙන suprarenal arteries ඊට පස්සේ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ inferior vena cava ගැන. inferior vena cava ගත්තොත් එහෙම මේක L4 level එකේ දෙකකට බෙදුනා වගේ inferior vena cava එක හැදෙන්නේ L5 level එකේදී. හැදෙන්නේ common iliac veins දෙකක් එකතු වෙලා තමයි L5 level එකේදී මේ inferior vena cava එක හැදෙන්නේ. එතකොට union of two common iliac veins මෙන්න මේ union එක වෙන්නේ right common iliac artery එකට behind. අපි ඒක ඩොට් එකක් බලමු. මේ තියෙන මෙන්න මෙතන පෙන්නනවා වගේ මේ දෙක එකතු වෙලා L5 level එකේදී හැදෙන්නේ මේ right common iliac artery එකට පිටිපස්සේදී තමයි මේ දෙක එකතු වෙලා inferior vena cava එක හැදෙන්නේ. ඊට පස්සේ අපි මේ inferior vena cava එකේ branches ටික ගැන පොඩ්ඩක් කතා කරමු. මේ තියෙන්නේ common iliac vein එක.
කොමන් iliac vein එක. මේ කොමන් iliac vein එක හැදෙන්නේ internal සහ internal iliac vein එක සහ external iliac vein කියන veins දෙක එකතු වෙලා common iliac vein එක හැදෙනවා. common iliac veins දෙක එකතු වෙලා L5 level එකේදී inferior vena cava එක හැදෙනවා. එතකොට මේ inferior vena cava එක උඩට යනවා. උඩට යද්දී L2 කියන level එකේදී මෙයාට drain වෙනවා renal veins දෙක. renal veins දෙක මේක අපි left කියලා ගමු මේක right කියලා ගමු. එතකොට මේක left renal vein එක ඒ වගේම මේ පැත්තේ right renal vein එක drain වෙනවා. එතකොට මේ right renal. එතකොට right පැත්තේ gonadal veins තියෙනවනේ. ඒ කියන්නේ renal veins වගේම gonadal කියලා veins જાති gonads drain කරන gonadal veins තියෙනවා. මේවා කෙලින්ම IVC එකට drain වෙනවා. suprarenal drain කරන ඒවා කෙලින්ම drain වෙන්නේ. එතකොට මේවට කියනවා suprarenal veins කියලා. right suprarenal vein එක කෙලින්ම IVC එකට drain වෙනවා. right gonadal vein එකත් කෙලින්ම right gonadal vein එකත් කෙලින්ම IVC එකට drain වෙනවා. ඒ වුණාට left suprarenal vein එකයි left gonadal vein එකයි left renal vein එක හරහා තමයි මේවා drain වෙන්නේ. එතකොට මේක left suprarenal මේක left gonadal. එතකොට ඊළඟට අපි දන්නවා liver එක drain කරන veins තුනක් තියෙනවා. මේ තුන මම මේ අදින තුන අපි කලිනුත් කිව්වා right hepatic left hepatic සහ middle hepatic කියලා මේ ඔක්කොම veins. මේ veins තුන ඒත් inferior vena cava එකට drain වෙනවා. ඊට පස්සේ තවත් වැදගත් වෙනවා අපිට third and fourth lumbar veins. මේ third මේ fourth මේ දෙකම lumbar veins. lumbar veins උත් drain වෙනවා. first second lumbar veins IVC එකට කෙලින්ම drain වෙන්නේ නැහැ. third fourth lumbar veins තමයි IVC එකට කෙලින්ම drain වෙන්නේ. ඊට පස්සේ right inferior phrenic artery එක. right inferior phrenic කියන artery එක කෙලින්ම IVC එකට drain වෙනවා. ඒක තමයි මෙතන ඇඳලා තියෙන්නේ. left inferior right inferior phrenic vein එක. මෙතන right inferior phrenic vein එක ඒක කෙලින්ම IVC එකට drain වෙනවා. ඊළඟට left inferior phrenic vein එක මේ ඒකත් මේ left renal vein එක හරහාම තමයි ගොඩක් වෙලාවට drain වෙන්නේ. මේ left inferior phrenic vein එක. එතකොට අපි ඔය IVC එකට drain වෙන tributaries ඔක්කොම කිව්වේ. මම මුලින් නම් ආයෙ මතක් කරගෙන ගියොත් right inferior phrenic vein එක කෙලින්මත් left inferior phrenic එක මේ left renal හරහාත් right suprarenal එක කෙලින්මත් left suprarenal එක gonadal left renal vein එක හරහාත් left gonadal එක left renal හරහාත් left right gonadal එක කෙලින්ම drain වෙනවා. hepatic veins තුන drain වෙනවා. third fourth lumbar arteries drain වෙනවා. external iliac internal iliac දෙකේ එකතුවෙන් තමයි මේ common iliac එක L5 level එකේදී හැදෙන්නේ. ඊළඟට මේ common iliac vein එකට drain වෙන veins දෙකක් තියෙනවා. තව එකක් තමයි ilio lumbar vein එක. අනිත් එක තමයි lateral sacral vein එක. left common iliac vein එකට drain වෙනවා අර අපි කියපු median sacral artery එකත් එක්ක යන median sacral vein එක. එතකොට ඔය ටික තමයි inferior vena cava එකේ branches ගැන කතා කරන්න තියෙන්නේ. මට මෙතන මේ
ගොනඩල් වෙන්ස් ගොනඩල් ආට්‍රීස් යටතේදී කියන්න අමතක වුණා. ගොනඩල් ආට්‍රීස් වර්ග දෙකක් තියෙනවා. මේල්ස්ලගේ නම් ටෙස්ටිකියුලර් ආට්‍රීස්, ෆීමේල්ස්ලගේ නම් ඕවේරියන් ආට්‍රීස්. එතකොට මේ ඕවේරියන් ආට්‍රීස් නම් ඕවරීස් දක්වා, ටෙස්ටිකියුලර් ආට්‍රීස් මැටික් කෝඩ් එකේ දිගේ ටෙස්ටිස් එක දක්වාත් යනවා. ඒ ආට්‍රීස් ගැන මම කිව්වේ. ඊට පස්සේ අපි IVC එක ඉවරයි. ඊට පස්සේ අපිට තව පොඩි කැලි දෙකක් තියෙන්නේ. ඒ දෙක තමයි ලිම්ෆ් ඩ්‍රේනේජ් තියෙනවා. ලිම්ෆ් ඩ්‍රේනේජ් මේ posterior abdominal wall එකේ සහ retroperitoneum එකේ ඒ ටිකේ ලිම්ෆ් ඩ්‍රේනේජ් වෙන්නේ අපි ගොඩක් වෙලාවට කිව්වා celiac nodes කියලා જાතියක් ගැන. ඒක තියෙන්නේ අර celiac artery එක ගාව තමයි celiac nodes තියෙන්නේ. ඒ වගේම තව තියෙනවා superior mesenteric artery එක ගාව superior mesenteric nodes කියලා જાතියක්. ආය inferior mesenteric artery එක ගාව තියෙනවා inferior mesenteric nodes කියලා જાතියක්. මෙන්න මේ nodes තුනේ එකතුවට අපි කියනවා pre-aortic nodes කියලා. pre-aortic nodes. ඊට පස්සේ මේ aorta එකට ඉස්සරහින් තිබ්බ nodes. එතකොට aorta එකට parallelly තියෙන මේ pre-aortic nodes. මේ තියෙන nodes වලට අපි කියනවා para-aortic nodes කියලා. para-aortic nodes වලට drain වෙනවා. එතකොට එක කොටසක් තමයි pre-aortic nodes, අනිත් කොටස para-aortic nodes. එතකොට තව තියෙනවා internal iliac artery එක ගාව internal iliac nodes. ඒවා drain වෙනවා common iliac nodes වලට. external iliac nodes උත් ඇවිල්ලා drain වෙනවා common iliac nodes. ඒවා තියෙන common iliac artery එක ගාව. external iliac nodes. ඒ වගේම තව common iliac nodes වලට drain වෙනවා deep and superficial inguinal nodes. common iliac nodes වලට drain වෙනවා. එතකොට මේ common iliac nodes උත් ගිහිල්ලා drain වෙන්නේ මේ para-aortic nodes වලට. para-aortic nodes pre-aortic nodes වලට තමයි දැන් drain උනේ. ඊට පස්සේ අන්තිමේදී මේ lymph nodes ඔක්කොම cisterna chyli කියන thoracic duct එක cisterna chyli කියන thoracic duct එක පටන් ගන්න කලින් elongated අපි කියනවා මේක elongated sac in front of L1 and L2 vertebrae කියලා. ඊට පස්සේ මේ para-aortic nodes cisterna අපිට මේකේ අන්තිමට කතා කරන්න තියෙන්නේ nerves ගැන. nerves යටතේදී අපිට කතා කරන්න තියෙන්නේ lumbar plexus එක ගැන. lumbar plexus කියලා කියන්නේ L1, L2, L3 සහ L4 කියන spinal segments වල anterior rami එකතු වෙලා හැදිලා තියෙන plexus එකක්. මේකෙන් මේ nerves මේ spinal segments මේ lumbar plexus එකෙන් හටගන්න එක එක nerves මගින් supply එක දෙනවා. අපි ඒකේ වැදගත් nerves ටික බලමු. L1 කියන එකෙන් පටන් ගන්නවා මේ lumbar plexus එකේ nerves ilio hypo gastric සහ ilio inguinal කියන nerves දෙක L1 එකෙන්. එතකොට මෙයාලා සප්ලයි කරන්නේ ilio inguinal කියන එක skin of the scrotum, ilio hypogastric එක skin of ilio inguinal එක skin of the inguinal region මේක skin of the scrotum එකට සප්ලයි කරනවා L1. ඊට පස්සේ L1 and L2 කියලා ඒ දෙක එකතු වෙලා හැදිලා තියෙන nerve එකක් තමයි genitofemoral
lateral nerve එක. genitofemoral එක කොටස් දෙකකට බෙදෙනවා. genital සහ femoral කියලා. මේ genital branch එක inguinal canal එක හරහා යනවා. ඊට පස්සේ L2 සහ L3 කියන segments එකතු වෙලා හැදෙනවා lateral femoral cutaneous nerve එක. එතකොට මේක thigh එකේ lateral side එකට cutaneous supply එකක් දෙනවා. L2 L3 L4 කියන nerves වල posterior division එක anterior rami වල posterior division එකතු වෙලා හැදිලා තියෙනවා femoral nerve එක. මෙයා thigh එකේ anterior compartment එකට supply එක දෙනවා. ඊට පස්සේ L2 L3 L4 කියන ඒ වගේ anterior division එකතු වෙලා හැදිලා තියෙනවා anterior division එකතු වෙලා හැදිලා තියෙනවා obturator nerve එක මෙයා thigh එකේම medial compartment එකට nerve supply එක දෙනවා. එතකොට තව වැදගත් දෙයක් මම කියන්නම්. L2 L3 සහ L4 කියන segments වල මේ lumbar plexus එකකින් දෙන nerves වල මේ spinal roots වලින් යන segmental branches මගින් quadratus lumborum සහ psoas major වලට nerve supply එක දෙනවා. එතකොට එතනින් අපි abdomen to cupia ඒ ටික කතා කරලා ඉවර කරමු.